සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර කොයි කාගේ චිත්ත සංතාන පිරිසිදු කිරීමේ අරමුණින් හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම තරම් අපට හිතසුව පිණිස පවතින තවත් ශ්‍රවණය කිරීමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ හැමෝම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මනාව ශ්‍රවණය කරලා තමන්ගේ හිත තුළ ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්තු ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සාර්ථකව තම දිවි ගමන ගත කිරීමටයි අදිෂ්ඨානය ඇති කරගත යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාරණාවක් සම්බන්ධයෙන්. චරන්ති බාලා දුම්මේධා අමිත්තේ නේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් රජගහ නුවර වේළුවනාරාමේදී දේශනා කරපු වටිනා පැහැදිලි කිරීමක්. මේ ගාථාව අන්තර්ගත වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදය කියන ග්‍රන්ථේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මස්කන්ධය 84000ක්. ඒ 84000 ධර්මස්කන්ධය සූත්‍ර පිටකයේ 21000ක් හැටියටත් විනය පිටකයේ 21000ක් හැටියටත් අභිධර්ම පිටකයේ 42000ක් හැටියටත් 84000 ධර්මස්කන්ධයේ ත්‍රිපිටකයේ පුරා විහිදිලා තිබෙනවා. සූත්‍ර පිටකයේ කොටස් 5යි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. දීඝ නිකාය කියලා කියන්නේ දීර්ඝ සූත්‍ර දේශනා අන්තර්ගත කොටස. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා අඩංගු කොටස. සංයුත්ත නිකාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ හා ධර්ම සංවාදයේහි යෙදුණු දෙවිවරු රජවරු ඒ ඇති කරගත් සංවාදයන් අන්තර්ගත සූත්‍ර කොටස් අඩංගු තැනට කියන සංයුත්ත නිකාය. අංගුත්තර නිකාය කියලා කියන්නේ කරුණු වැඩි වෙවි දේශනා කරපු සූත්‍ර දේශනා. එක කරුණක් පිළිබඳව දේශනා කරපු සූත්‍ර අන්තර්ගත වෙනවා ඒකක නිපාතේ. කරුණු දෙකක් පිළිබඳව සූත්‍ර දේශනා අඩංගු වෙනවා දුක නිපාතේ. කරුණු තුනක් පිළිබඳව යම්කිසි දේශනාවක් කළා නම් එය තික නිපාතේ. කරුණු හතරක් පිළිබඳව දේශනාව කළා නම් ඒක චතුක්ක නිපාතේ. මෙන්න මේ විදියට අංගයෙන් අංගය වැඩි වෙවි දේශන ලද සූත්‍ර අන්තර්ගත කොටසට කියනවා අංගුත්තර නිකාය. කුද්දක නිකාය කියලා කියන්නේ කෙටි දේශනා
අන්තර්ගත කොට සකස් කරපු කොටස. එතකොට මෙන්න මේ කුද්දක නිකායට අයිති පොත් 15ක් තියෙනවා. ඒ පොත් 15න් දෙවෙනි පොත තමයි ධම්මපදය කියලා කියන්නේ. එතකොට ධම්මපදය කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරය තමයි සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. මෙන්න මේ ධම්මපදයේ තියෙනවා පින්වත්නි වග්ග 26ක්. යමක අප්පමාද චිත්ත පුප්ප බාල පණ්ඩිත සහස්‍ර පාප දණ්ඩ ජරා ලෝක බුද්ධ සුඛ ප්‍රිය ක්‍රෝධ මල ධර්මස්ත මාර්ග ප්‍රකීර්ණක නිරේ නාග තෘෂ්ණා බික්කු බ්‍රාහ්මණ කියලා. මේ වග්ග 26ට ඇතුළත්ව තියෙනවා ගාථා 423ක්. ඒ වගේම මේ ගාථා 423ට නිධාන කතා තිබෙනවා. ඒ ගාථාවන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න හේතු වෙච්ච සිදුවීම් තිබෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාව හරහා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ බාල වග්ගයට අයිති ගාථා දේශනාව. ගාථාව තමයි චරන්ති බාලා දුම්මේධා අමිත්තේ නේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. පළවෙනියට මේ ගාථාවේ අර්ථය දැන ගැනීම වටිනවා. චරන්ති බාලා දුම්මේධා අමිත්තේ නේව අත්තනා. අඥාන බාල පුද්ගලයා. මෙතන බාල කියලා කියන්නේ මෝඩ කියන අදහස. අඥාන ගති ලක්ෂණ තියෙන මෝඩ ගති ලක්ෂණ තියෙන ප්‍රඥාව දුබල වෙච්ච පුද්ගලයා චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා. තමන්ට මිතුරෙක් නොවන තමන්ට හතුරෙක් බඳු වෙච්ච පාප කර්මයන් සිද්ධ කරනවා. කරුන්තා පාපකං කම්මං. තමන්ට හතුරෙක් බඳු දුක් විපාක ගෙන දෙන පාප කර්ම සිද්ධ කරනවා. සිද්ධ කරලා මොකක්ද ඒ කෙනාට වෙන්නේ? යං හෝති කටුකප්පලං. කටුක දුක්ඛිත විපාකයන් ඒ කෙනා හමුවට එනවා. ඒ කෙනාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අඥාන මෝඩ ගති ලක්ෂණ තියෙන ධර්මයට යොමු නොවුණු ජීවිත ගත කරන හරි වැරද්ද මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති මෝඩ අඥාන පුද්ගලයා කටුක දුක්ඛිත විපාක ගෙන දෙන හතුරෙක් බඳු පාප කර්ම සිද්ධ කරනවා කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. රජගහ නුවර හිටිය පින්වත්නි සුප්‍රබුද්ධ කියලා දරුණු කුෂ්ඨ රෝගයකට ගොදුරු වෙච්ච ලෙඩෙක්. මේ සුප්‍රබුද්ධගේ මුළු ශරීරයේම තිබුණ කුෂ්ඨයක්. හොඳ කරන්න බැරි කුෂ්ඨයක්. කොච්චර වෙදකම් කළත් හොඳ වෙන්නේ නැහැ. ඒවට තියෙන කියනවා පින්වත්නි කම්ම විපාකජාබාධා කියලා. කර්මේ විපාක හැටියට හැදෙන ලෙඩ. ඒව හොඳ කරන්න බෑ. විඳින්නම වෙනවා. කර්මජ රෝග කියලා ආයුර්වේද ක්‍රමයට අනුව වෙනම රෝග තියෙනවා. ඒවට ප්‍රතිකාර කරන්නෙත් නැහැ. මොකද හේතුව ප්‍රතිකාර කළාට වැඩක් නැහැ. ලෙඩ බොහෝමයක් ගැන බුදුහාමුදුරු දේශනා කළානේ. බුදුහාමුදුරු තරම් ගතට හැදෙන ලෙඩ ගැන කිව්ව තවත් වෛද්‍යවරයෙක් නැහැ පින්වත්නි. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ. මේ ශරීරයට විවිධ ආබාධ රෝග ඇති වෙනවා. අපට හැදෙන්න පුළුවන් ලෙඩ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්චා පක්කන්දිකා, සූලා විසූචිකා, කුට්ටං ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තං, මදු මේහෝ, අංසා, පිලකා, බගන්දලා, පිත්ත සමුට්ටානා ආබාධ, සෙම්ම සමුට්ටානා ආබාධ, වාත සමුට්ටානා ආබාධ, උතුපරිණාමජා ආබාධ,
විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්නං jigacchā පිපාසා උච්චාරෝ පස්සාවති කියලා මේ ලෙඩ ඔය සඳහන් කළේ ලෙඩ ලැයිස්තුවක්. එතකොට ඒ ලෙඩ ලැයිස්තුවේ එක ලෙඩක් තමයි ලෙඩ වර්ගයක් තමයි කම්ම විපාකජා ආබාධා. කර්මයේ විපාක හැටියට ලෙඩ හැදෙනවා. එතකොට මේ සුප්‍රබුද්ධ කියන මිනිස්සයාට දරුණු කුෂ්ඨ රෝගයක් තිබුණා. කොච්චර වෙදකම් කළත් කොච්චර බෙහෙත් ගත්තත් කොච්චර වෙද මහතුරු ළඟට එක්කන් ගියත් හොඳ කරන්න බැරි වුණා. කෙසේ නමුත් සුප්‍රබුද්ධ බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇතුව කටයුතු කළා. දවසක් රජගහනුවර වේළුවනාරාමයට යනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න උවමනාවෙන් ධම්සභා මණ්ඩපේ දොරකඩට වෙලා එළියේ බුදුහාමුදුරුවෝ දේශන ධර්ම ශ්‍රවණය කරමින් හිටියා. මොකද සුප්‍රබුද්ධට ධම්සභා මණ්ඩපේ ඇතුළට යන්න පුළුවන්කමක් නැහැ. ඇතුලේ රාජ මහා මාත්‍යවරු සිටුවරු මැති ඇමතිවරු ප්‍රභූ පිරිස ධර්මයේ ශ්‍රවණය කරනවා. සුප්‍රබුද්ධ කියලා කියන්නේ දරුණු කුෂ්ඨ රෝගයකට ගොදුරු වෙච්ච රෝගියෙක්. සුප්‍රබුද්ධ කල්පනා කරනවා මම ධම්සභා මණ්ඩපයට ඇතුල් වුණොත් සමාජයේ මාව පිළිකුල් කරනවා. මගෙන් ඈත් වෙනවා. ඒ අයට බණ ටික හරියට අහගන්න බැරි වෙනවා. ඒ නිසා මම කොච්චර බුදුහාමුදුරුවෝ දකින්න උවමනාව තිබුණත් ධම්සභා මණ්ඩපය ඇතුළට යන්නේ නැහැ. මං එළියට වෙලා බණ අහනවා. සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨයක් වැළඳුණු රෝගියා මොකද කරන්නේ? ධම්සභා මණ්ඩපයේ කෙළවර ඉඳලා පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මනාව ශ්‍රවණය කළා. බණ අහනකොට ඉන්න තැන නෙවෙයි බණ ඇසීමයි වැදගත් වෙන්නේ. සමහර වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන්න ඉදිරියටම ඇවිල්ලා වාඩි වෙනවා. නමුත් බණ අහන්නේ නැහැ. බණ අහන්නේ නැත්තම් ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන එකේ තේරුමකුත් නැහැ. සුප්‍රබුද්ධ ධම්සභා මණ්ඩපයේ කෙළවරේ වාඩි වෙලා හිටියත් හොඳට බුදුහාමුදුරුවෝ දේශන බණ අහගෙන හිටියා. කොච්චර සාවධානව ධර්ම ශ්‍රවණය කළාද කියනවනම් සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයටපත් වුණා. දැන් සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා ධම්සභා මණ්ඩපයේ කෙළවරේ ඉඳගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ ටික අහලා සෝතාපන්න ඵලයටපත් වෙලයි ඉන්නේ. දැන් සුප්‍රබුද්ධ කල්පනා කරනවා මම සෝතාපන්න ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේට මා සෝවාන් ඵලයටපත් වුණු බව ප්‍රකාශ කරලා තමයි මං යන්නේ. ඒකට පින්වත්නි සුප්‍රබුද්ධ ධම්සභා මණ්ඩපේ බණහන්න ආපු ඔක්කොම බුදුහාමුදුරන්ට වන්දනා කරලා යනකම් ඉන්න සිද්ධ වුණා. යනකම් හිටියා. දැන් අද වුණත් පින්වත්නි ප්‍රසිද්ධ හාමුදුරු නමක් ධර්මදේශනාවක් කළොත් පැයක් උන්වහන්සේට ධර්මාසනින් වාහනේට වඩින්න තවත් පැයක් විතර යනවා. මොකද හේතුව ආපු අය අඳුරන අය ඇවිල්ලා වැඳලා කතා කරලා සතුටු සාමීජියේ දීලා කොහොමද හාමුදුරනේ කියලා අහලා ඒ හැමෝටම උත්තර ටික දීලා වාහනේට නැගලා යනකොට තවත් පැයක් විතර යනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මොන තරම් එහෙම පිරිස කතා කරන්න ඉන්නේ නැද්ද? ධර්මයේ ශ්‍රවණය කරලා අවසන් වුණාට පස්සේ හැමෝම ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා කතා කරනවා. ඉතින් මේ ඔක්කොම කතා කරලා බුදුහාමුදුරන්ට වැඳලා ධම්සභා මණ්ඩපයේ හිස් වෙනකම්ම සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා එනමුත් සෝතාපන්න ඵලයටපත් වෙච්ච මේ සුප්‍රබුද්ධයන් එළියට වෙලා ඉන්නවා බුදුහාමුදුරු මුණ ගැහෙන්න. ඒ අතරතුර සක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වෙනවා සුප්‍රබුද්ධ ඇත්තටම සෝතාපන්න ඵලයටපත් වුණාද? සුප්‍රබුද්ධ දැන් මොන මට්ටමේද ඉන්නේ කියන එක තේරුම් ගන්න සක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වුණා. සක්‍රදේවේන්ද්‍රයා මොකද කරන්නේ? ධම්සභා මණ්ඩපේ එළියට වෙලා ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපන්න ඵලයටපත් වුණු සුප්‍රබුද්ධයන් ළඟට එනවා. ඇවිල් ඉවර වෙලා සක්‍රදේවේන්ද්‍රයා විමසනවා සුප්‍රබුද්ධය
ඔබ දුප්පත් මිනිස්සේ කුෂ්ඨ රෝගයක් හැදිලා පීඩා විඳින මිනිස්සේ මං ඔබ ඉල්ලන ධනය දෙන්නම්. ඔබට වස්තුව දෙන්නම්. මට මෙන්න මේ වැඩේ කරලා දෙන්න. සුප්‍රබුද්ධාන මොනවාද? මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියලා කෙනේ මේ ලෝකේ නෑ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ නමක් දේශනා කරපු දහමක් මේ ලෝකේ නැහැයි කියලා කියන්නේ. සංඝයා මේ ලෝකේ නැහැයි කියලා කියන්නේ. බුදුන් කියලා කෙනෙක් නැහැ. ධර්මය කියලා දෙයක් නැහැ. සංඝයා කියලා පිරිසක් නැහැ කියලා කියන්නකෝ. එහෙම නැහැ කියලා කියපු ගමන්ම මං ඔබට ධනෙ දෙන්නම්. වස්තුව දෙන්නම්. ඔබ පොහොසතෙක් බවට පරිවර්තනය කරන්න. ඒ වෙලාවේ මේ සුප්‍රබුද්ධ සක්‍ර දේවේන්ද්‍රයාට ප්‍රකාශ කරනවා. සක්‍ර දේවේන්ද්‍රය නුඹ මා දුප්පතෙක් හැටියට හැඳුන්වුවට මම දුප්පතෙක් නෙවෙයි. මම පොහොසතෙක්. ඔබ වගේ මොනතරම් ප්‍රමාණයක් ඇවිල්ලා මොනතරම් දේවල් දෙනවා කිව්වත් බුදුහාමුදුරු කියලා කෙනෙක් නැහැ. ධර්මය කියලා දෙයක් නැහැ. සංඝයා කියලා පිරිසක් නැහැ කියලා මං කියන්නේ නැහැ. මොකද මම දුප්පතෙක් නෙවෙයි මම පොහොසතෙක්. මං ළඟ සප්ත ආර්ය ධනෙ තියෙනවා. මොකද පින්වත්නි දැන් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියෙක් උනත් සෝතාපන්න ඵලයටපත් වෙලා. සෝතාපන්න ඵලයටපත් වෙනකොට දස සංයෝජන වලින් තුනක් ප්‍රහීන වෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනකොට විචිකිච්ඡාව දුරු වෙනකොට බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නොසෙල් වෙන ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් තුල බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව නැති වෙන්නේ නැහැ. ඒකට කියනවා අචල ශ්‍රද්ධා කියලා. සෙලවෙන්නේ නැති නොසෙල් වෙන ශ්‍රද්ධාවක්. එතකොට දැන් සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයට පත්වෙච්ච නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව තිබෙන්නේ අචල ශ්‍රද්ධාවක්. සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒ නිසා සුප්‍රබුද්ධ සක්‍ර දේවේන්ද්‍රයාට කියනවා මොන තරම් ධනයක් දෙනවා කිව්වත් මං ඔය කතාව කියන්නේ නැහැ. මොකද ඔබ හිතාගෙන හිටියට මම දුප්පතෙක් කියලා සැබවින්ම මම පොහොසතෙක්. මා සතුව දැන් සප්ත ආර්ය ධනය තියෙනවා. මොනවද පින්වත්නි සප්ත ආර්ය ධනය? නිවැරදි පොහොසත්කම. සප්ත ආර්ය ධනය තමයි සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියං ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. සද්ධා ධනං ශ්‍රද්ධාව. සුප්‍රබුද්ධ තුල තියෙන දැන් අචල ශ්‍රද්ධාව. සද්ධා ඊළඟට සීල, හිරි ඔත්තප්ප පවට තියෙන ලැජ්ජාව සහ බය ධනයක් ඒක. සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියං ධනං, සුත ධනංච චාගෝච බහුශ්‍රුත බව, ඒ වගේම පරිත්‍යාගශීලී බව, පඤ්ඤාමේ සත්තමම් ධනං ඊළඟට ප්‍රඥාව. මෙන්න මේ සප්ත ආර්ය ධනයෙන්, ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨයි, සප්ත කියන්නේ හතයි. මෙන්න මේ ශ්‍රේෂ්ඨ ධන හත මා සතුව තියෙනවා. ඒ නිසා මම දුප්පතෙක් නෙවෙයි. ඔබ කියපු විදියට කොච්චර ධනෙ දෙන්නම් කිව්වත් බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව මා තුල තිබෙන ශ්‍රද්ධාව බිඳින්න ඔබට පුළුවන් කමක් නැහැ. සක්‍ර දේවේන්ද්‍රයා දැනගන්නවා සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නේ. සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයට පත් වුණු බව සක්‍ර දේවේන්ද්‍රයා කලින්ම බුදුහාමුදුරන්ට ගිහින් ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරනේ සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨයක් හැදිච්ච රෝගියෙක් එළී ඉඳලා බණ අහලා සෝවාන් වෙලා. සෝවාන් වුණාද කියලා හරියටම බලන්න මම ගියා. ගිහින් ඉවර වෙලා මෙච්චර ධනය දෙන්නම් බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවණක් මේ ලෝකේ නැහැ කියලා කියන්න කියලා මං ඉල්ලුවා.
හැබැයි බුදුහාමුදුරුවනේ මෙයා මොනතරම් ධනය දෙනවා කිව්වත් බුද්ධ ධම්ම සංඝ කියලා තුන්රුවණක් නැහැ කියලා කියන්න පෙළඹුණේ නැහැ. මෙයා ළඟ සප්තාර්ය ධනය තියෙනවායි කියලායි කියන්නේ. බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා සක්‍ර දේවේන්ද්‍රය ඔබට තියා ඔබවන් දහසක් ඇවිල්ලා වට කරගෙන ධනය දෙනවා කිව්වත් සුප්‍රබුද්ධගේ ඒ ශ්‍රද්ධාව බිඳින්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි සුප්‍රබුද්ධ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා තමන් සෝතාපන්න ඵලයට පත් වුණු බව ප්‍රකාශ කරලා වේළුවනාරාමෙන් එළියට පිටත් වෙලා ගියා. දැන් සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් හැටියටයි පිටත් වෙන්නේ. හැබැයි කුෂ්ඨ රෝගය තිබුණා. මහමග ඇවිදගෙන යනකොට සුප්‍රබුද්ධ තරුණ ගොන් දෙනක් මේ සුප්‍රබුද්ධට අනිනවා. ඇන්නට පස්සේ මොකක්ද වෙන්නේ? මේ සුප්‍රබුද්ධ මරණයට පත් වෙනවා. සුප්‍රබුද්ධ වේළුවනාරාමයෙන් බණ අහලා එළියට ගිහිල්ලා පිටත් වෙලා යනකොට තරුණ ගොන් දෙනකගේ පහරින් මරණයට පත් වුණු බව භික්ෂූන් වහන්සේලාට දැනගන්න ලැබෙනවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ සුප්‍රබුද්ධ මහමගදී මරණයට පත් වෙලා. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් භික්ෂූන් වහන්සේලා විමසනවා. බුදුහාමුදුරුවනේ සුප්‍රබුද්ධ දරුණු කුෂ්ඨ රෝගයකින් පීඩා වින්දේ ඇයි? මොන අතීත කර්මයක් නිසාද එච්චර දුකක් විඳින්න උනේ? බෙහෙතක් කළත් හරියන්නේ නැති මේ දරුණු කුෂ්ඨ රෝගයකින් පීඩා වින්දේ ඇයි බුදුහාමුදුරුවනේ සුප්‍රබුද්ධ? ඊළඟට දෙවිනියට විමසනවා තරුණ ගොන් දෙනක් ඇනලා සුප්‍රබුද්ධ මිය ගියා. බුදුහාමුදුරනේ තරුණ ගොන් දෙනකගේ පහරින් සුප්‍රබුද්ධ අකලට මැරෙන්න හේතුව මොකක්ද? ඇයි එහෙම සුප්‍රබුද්ධට උනේ? තුන්වෙනියට අහනවා බුදුරජාණන් වහන්සේ සුප්‍රබුද්ධ මරණයට පත් වුණා. මරණයට පත් වෙලා සුප්‍රබුද්ධ ගිහිල්ලා උත්පත්තිය ලැබුවේ කොහේද? දැන් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න තුනක් අහනවා සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හා සම්බන්ධව. පළවෙනි ප්‍රශ්නය ඇයි මේ තරම් හොඳ කරන්න බැරි දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳුනේ? ඔන්න බලන්න පින්වත්නි චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලා. මෝඩයා අඥානය තමන්ට කටුක විපාක ගෙන දෙන හතුරෙක් බඳු පවක් රැස් කරගන්නවා. විවිධ හේතු කාරණා මුල් කරගෙන. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මහණෙනි මේ සුප්‍රබුද්ධ එක්තරා භවයක තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේට නිග්‍රහ කරමින් කාරලා කෙල ගහපු එකේ විපාකෙට දරුණු කුෂ්ඨ රෝගයකින් පීඩා විඳින තැනට වැටුණා. බලන්න පින්වත්නි කර්මයේ විපාකය ලේසි නෑ. කර්මයේ විපාකයේ මෝඩ කමට කරන වැඩ භික්ෂූන් වහන්සේලා දැකලා මොනතරම් නිග්‍රහ කරන උදවිය අපේ සමාජය තුල ඉන්නවද? ඒ භික්ෂූන් වහන්සේලා යම්කිසි වරදක් කරනවා නම් ඒක ඒ භික්ෂූන් වහන්සේලා අරගෙන යාවි. මේ සමාජයේ මිනිස්සු මොනතරම් හාමුදුරුවරුන්ට දොස් නගලා බැනලා පව් පුරව ගන්නවද? අපි දන්නේ නැහැ අපට හරියටම කෙනෙකුගේ සීලය ගැන කෙනෙකුගේ ස්වභාවය පිළිබඳව පේන විදියට කියන්න බෑ පින්වත්නි. පේන විදියට අපට තීන්දුව తీරන ගන්න බෑ. ඒ නිසා අපි කිසිම වෙලාවක තව කෙනෙකුට නිග්‍රහ නොකළ යුතුයි. තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා කාරලා කෙල ගහපු එකේ විපාකෙට මුළු ශරීරයම හොඳ කරන්න බැරි කුෂ්ඨ රෝගයකින් පෙළුණු බව බුදුහාමුදුරුව අවධාරණය කළා. ඊළඟට මේ සුප්‍රබුද්ධ තරුණ ගොන් දෙනකගේ ප්‍රහාරයකින් මරණයට පත් වෙලා ඒ පිළිබඳව අතීත ප්‍රවෘත්ති බුදුහාමුදුරු පෙන්නනවා මහණෙනි එක්තරා භවයක සුප්‍රබුද්ධ සල්ලාල කොල්ලෙක් තවත් මිතුරු වෙච්ච සල්ලාල කොල්ලෝ 3 දෙනෙක් එකතු වෙලා මේ සල්ලාල ගති තියෙන යාළුවෝ 4 දෙනා කාන්තාවක් විවිධ වස්තුව දෙන්නම් ධනය දෙන්නම්
සලකන්නම් කියලා රවට්ටගෙන අරගෙන ගිහිල්ලා දූෂණය කරලා ඒ පොරොන්දු වෙච්ච දේවල් නොදී මේ 4 දෙනා පැත්තකට වෙලා හොර රහසේ කතා වෙනවා. අපිට ඕන දේ අපි දැන් කරා. මේ කාන්තාව දැන් මරලා දාලා අපි මේ බඩු මුට්ටු ටිකත් අරගෙන යන්. මේ කාන්තාවට මේක ඇහෙනවා. ඇහුනට පස්සේ මේ කාන්තාව ශාපයක් කරනවා. යම් කිසි විදියකින් මේ 4 දෙනා මාව මැරුවොත් භවයක් පාසා මම මේ 4 දෙනාගෙන් පලි ගන්නවා. පින්වත්නි 4 දෙනා එකතු වෙලා මේ කාන්තාවව මරණයටපත් කළා. ඒ කර්මයේ විපාක හැටියට මේ කාන්තාව විවිධ භවයන් වල භවයක් පාසා පස්සෙන් පන්නගෙන ඇවිල්ලා මේ 4 දෙනාවම මරනවා. බලන්න කර්මයේ විපාකය. කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. කටුක විපාකගෙන දෙන මෝඩ පව්කම් කරපු කෙනා අසාර්ථකත්වයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙලා හිටපු නිසා සුගතිගාමි උණු බව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පින්වත්නි මේ කතාව ආශ්‍රය කරගෙන අපට පැහැදිලි කරන්න තියෙන වටිනාම පණිවිඩය තමයි තමන් මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීම පිළිබඳව පමණක් හිතලා සත්ව ඝාතන මිනීමැරුම් හොරකම් කිරීම කාමයන් වර්ධව හැසිරීම බොරු කීම් සුරාව පානය කිරීම ආදී නොගැලපෙන පසුකාලීනව කටුක දුක් විපාකවලට තමන්ට මුහුණ පාන්න සිදුවන හතුරෙක් බඳු පාපය පිටුපස ලුහු බඳිනවා නම් හඹා යනවා නම් ඔබට මහා දුකකට මහා පීඩනයකට වැටෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා නරක කර්ම කළාම නරක විපාක ලැබෙනවා. ඒ භයානක නරක විපාකවලට මුහුණ පාන්න වෙන්නේ මෝඩ අඥාන තාලෙට වැරදි වැඩවල යෙදුණොත්. ඒ නිසා පින්වත්නි වැරදි වැඩවල යෙදෙන්න එපා. අකුසල කර්මවල යෙදෙන්න එපා. මේ හිමිදිරි පාන්දුර බදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවස මම අකුසලයෙන් වෙන්ව පවෙන් වෙන්ව චිත්ත පාරිශුද්ධත්වයෙන් යුක්තව මටත් අනුන්ටත් හිතසුව පිණිස කටයුතු කරන පුද්ගලයෙක් හැටියට වාසය කරනවා. අද දවස මගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. කුරා කූඹියකටවත් මගෙන් හානියක් වෙන්නේ නැහැ. මගේ වචනය තව කෙනෙකුගේ හිතක් රිදවන්න හේතු වෙන්නේ නැහැ. මගේ හැසිරීම මෙලොව පරලොව දුකට පත් කරන හැසිරීමක් බවට පත් වෙන්නේ නැහැ. මම මගේ අද දවස සාර්ථකත්වයට පත් කරගන්නවා. අද දවස මම හොඳ පුද්ගලයෙක් බවට පත් වෙන්න හොඳ අවස්ථාවක් බවට පත් කරගන්නවා කියලා මේ උදෑසනම අදිෂ්ඨානයක් ඇති කරගෙන මෙතෙන් පටන් ජීවිතය පවතින්නේ කොයිතාක්ද, මේ හුස්ම ටික මේ ශරීරයේ පවතින්නේ කොයිතාක්ද, ඒ තාක්කල් සමාජයටත් තමන්ටත් හානියක් නොවන පරිදි ජීවත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව ඔබට ශක්තියක් බවට පත් වේවා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේව අත්තනා මෝඩඥානය තමන්ට හතුරෙක් බඳු කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං දුක්ඛිත කටුක අධ්‍යක්ීම් වලට මුහුණ පාන්නවන පාප කර්ම කරනවා. හැබැයි ප්‍රඥාවන්තයා තමන්ට සැප පිණිස හේතු වෙන පුණ්‍ය ප්‍රතිපදාවක ඉදිරියට යනවා. ඒ නිසා පුණ්‍ය ප්‍රතිපදාවක ඉදිරියට යන්න මේ ධම් දෙසුම ඔබට හේතු වේවා. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. කාටත් සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා